නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා 4ක් පෙන්නලා තියෙනවා. එකක් තමයි සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා. සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින්ම නිවනට යන අය ඉන්නවා. සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින් නිවන් දකින්න. එතකොට එයාගේ ප්‍රතිපදාව සැප සහිත වෙන්න නම් එයා සසරේ හොඳට පින් කරන්න ඕන කියන. සසරේ පින් කරපු කෙනාට සංසාර ගමන සැප සහිතයි. එයාට සුගතිගාමීව කිසි කරදරයක් බාධාවක් නැතුව සැපසේ නිවනට යන්න පාර තියෙනවා. හැබැයි එයා ප්‍රඥාව වඩලා යෝනිසෝ මනසිකාරයේදීලා බණ භාවනා කරලා ධර්මාවබෝධයේ පිණිස විදර්ශනා නුවණ වඩලා නම් කිප්පාබිඤ්ඤා සැනින් අවබෝධ වෙනවා. යන ප්‍රතිපදාවත් සැප සහිතයි, අවබෝධයත් ඒ වගේ. දැන් සීවලි හාමුදුරුවෝ ගැන හිතන්න. උන්වහන්සේට තිබ්බ ලැබීම විතරනේ අපි වැඩිපුර දන්නේ. උන්වහන්සේට මෙහෙම ලැබුණා කියලා දන්නවා. ඒ ලැබුණේ පිනට. උන්වහන්සේගේ අවබෝධයත් ඒ වගේ තමයි. බුදුරජාණන් වහන්සේ සීවලී කුමාරයාව එක්කන් ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට දුන්නේ, සාරිපුත්ත මේ සීවලිය පැවිදි කරන්න. ඔබ දැකලා තියෙනවා දරුවෝ පැවිදි වෙනවා. ඔය පැවිදි පින්කම් එහෙම පන්සල් වල එහෙම දැකලා ඇතින්නේ. සාමාන්‍යයෙන් පැවිදි කරනකොට අදත් කරන්න ඉස්සල්ලාම කෙස් ටිකක් ඉස්සල්ලා කපලා අතට දෙනවා. කේසා ලෝමා නඛා දන්තා තචෝ සිහි කරන්න කිය. සීවලී කුමාරයාට ඉස්සල්ලාම පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා සීවලී. මේ කෙස් ගැන කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා සිහි කරා. අර පළවෙනි කෙස් ටික සිහි කරනකොටම සෝවාන් ඵලයටපත් වුණා. දෙවනි කෙස් ටික කපලා අතට දුන්නා සීවලී. මේ කෙස් ගැන සිහි කරා. කේසා ලෝමා නඛා දන්තා තචෝ මේක පිළිකුලයි, මේක අසුබයක්. මෙහෙම මෙනෙහි කරනකොටම සකදාගාමී ඵලයටපත් වුණා. තුන්වෙනි කෙස් ටික කපලා අතට දුන්නා, අනාගාමී වුණා. හිස බාල අවසන් වෙනකොටම සිවුර පොරවන්නත් පෙරයි කියන රහත් වුණා. සීවලී කුමාරයාගේ අරහත්ත්වය ගැන තියෙන්නේ එහෙමයි. හිස මුඩු කරනකොට කෙස් ටික කපලා අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර මාර්ගඵල ලැබලා රහත් වෙලා ඉවරයි. කිප්පාබිඤ්ඤා කියන්නේ ඒකයි, සැනින් අවබෝධ. එක ගාතාවයි සමහරලා. පොඩි උපක්‍රමයයි. සැනින් අවබෝධය කරා යනවා. එයි සසරේ ප්‍රඥාව වඩලා තියෙන, හොඳ නුවණ වඩලා. ඒ වගේමයි සසරේ පින පුරලා තියෙන කෙනාට ධර්මාවබෝධයට යන්න තියෙන මාර්ගයේ සුඛාපටිපදා සැප සහිත මාර්ගය. එහෙමනම් අපිට සසරේ නිවන් දකින්න යන කෙනාට පිනක් තියෙන්න ඕනේ. ධර්මාවබෝධයේ පිණිස නුවණ පැත්ත ප්‍රඥාවත් පුරුදු කරලා ඒ නුවණත් දියුණු කරගෙන තියෙන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වුවා සමහරු ඉන්නවා පින් කරනවා, භාවනා කිරිල්ලක් නැහැ. එහෙමයි නැද්ද? කොච්චර ඉන්නවද? ඒ අය ධර්මයේ අවබෝධ කරන්න ගියාම ඒ අයට සුඛාපටිපදා මාර්ගයේ සැප සහිතයි. සසරේ පින් කරපු නිසා සුගති සහිත මාර්ගයක හොඳ සැප සම්පත් ඇති තැන්වල උපදිනවා. හැබැයි ධර්මාවබෝධය කරන්න ගියාම අමාරුයි. අවබෝධය බොහෝම අමාරුයි. ඒ සසරේ නුවණ වඩලා නැහැ. ප්‍රඥාව යෝනිසෝ මනසිකාරය වඩලා නැහැ කියලා. ඔබ අහලා සෝන හාමුදුරුවෝ. සෝන මහරහතන් වහන්සේ රජ පවුලක ඉපදිච්ච රාජ කුමාරී, බොහෝම සැපසේ හැදී වැඩුණා. එතකොට රජ පවුලක උපදින විශාල පෙර පිනක් තියෙන්න බෑ. පිනකට තමයි රජ පවුලේ ඉපදුනේ. තරුණ වයසේම මේ රාජ කුමාරයාට බණ අහලා පැවිදි වෙන්න හිතිලා පැවිදි වුණා. පුදුම වීරියවන්තයි. පුදුම වීරියකින් බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන කැලේකට ගියා භාවනා කරා. ගල්ලෙනක් සුද්ධ කරගෙන සක්මන් මළුවකුත් හදාගෙන පටන් ගත්තා. කොහොම හරි නිවන් දකින්නවා කියලා. වීරිය වඩනවා, පුදුම වීරියක්. නිදි මරාගෙන භාවනා කරනවා. සමාධියක්වත් නැහැ. අවුරුද්දක් දෙකක් තුනක් ඔට්ටු වුණා. කිසිම සමාධි මාත්‍රයක් නැහැ. අන්තිමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා, මැරුණත් මං වැඩේ නවත්තන්නේ නැහැ. සක්මන් කරලා අන්තිමට යටිපතුල් පැලුණා කියන. සක්මනේ ලේ අඩිය තියෙන තැන ලේ සක්මනේ යටිපතුල් පුපුරලා ලේ ගලන. අන්තිමට යටිපතුල බිම තියන්න බැරි වෙනකොට හිතුවා මැරුණත් නවත්තන්නේ නැහැ කියලා දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියන. කොහොමද වීරිය හිතන්නවත් පුළුවන්ද අපිට? ඒ තරම් වීරිය වැඩුවා. අවුරුද්දක් දෙකක් තුනක් නෙමේ, අවුරුදු 25ක්. පොඩි වීරියක් නෙමේ.
අවුරුදු 25ක් වීරිය වඩලව සමාධි මාත්‍රයක් ඇති වුන්නේ නැහැ කිය. එතකොට බලන්න සසරේ සැපසහගත උපතක් ලැබුණා. රජ පවුල්වල ඉපදුනා. තරුණ වයසේදී පැවිදි වෙන්න හිත නැමුණා. සියලු දේවල් අතහැරලා පැවිදි වුණා. මේ අද වගේ කාලෙක නෙමෙයිනේ. බුදුහාමුදුරු වැඩ ඉන්නවා. අගසව් දෙනම වැඩ ඉන්නවා. 80 මහා ශ්‍රාවකයෝ වැඩ ඉන්නවා. එක ගාථාව අහලා මාර්ගඵල ලබන ශ්‍රාවකයෝ පහළ වෙනවා. 100,000 ගණන් මාර්ගඵලලාභී ගිහි අය ඉන්නවා. 이르දි ප්‍රාතිහාර පාන රහතන් වහන්සේලා ඉන්නවා. එවැනි යුගයක අවුරුදු 25ක් භාවනා කරනවා සමාධියක්වත් නැහැ. අන්තිමටම අවුරුදු 25ක් වීරිය වඩලා දවසක් උන්වහන්සේට හිතුණා මට පින නැතුව ඇති. කොච්චර කල් මම වීරිය වැඩුවද? මං සිවුරු ඇරලා යනවා කියලා හිතුවා. ඔන්න හිතට ආපු සිතුවිල්ල සිවුරු අරින්න හිතුවා. ඔය සිතුවිල්ල එනකොටම බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අරමුණු වුණා. බුදුරජාණන් වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ. හකුලපු අතක් දිග හරිනවා වගේ 이르දියෙන් සෝන හාමුදුරු ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා ඇහුවා සෝන ඔබ සිවුරු අරින්න හිතුවා නේද කියලා ඇහුවා. අනේ ස්වාමීනි බලන්න කිව්වා මගේ මේ යටිපතුල් මේ සක්මන පුරාම ලේ කිව්වා. මේ දනිස් දෙකත් මගේ තුවාල වෙලා මං දනිස් දෙනුත් සක්මන් කරා කිව්වා. අවුරුදු 25ක් වීරිය වඩලා මට සමාධි මාත්‍රයක්වත් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ ගිහි කාලේ පැවිදි වෙන්න කලින් ඔබ රාජකුමාරයෙක් නේද? එහෙමයි ස්වාමීනි කිව්වා. ඔබ ඒ කාලේ ආස කරේ ඔබේ විනෝදේ මොකද්ද කියලා. ඔබ ඒ කාලේ මාලිගාවේදී කැමති මොකේද? ස්වාමීනි මං හරි ආසයි කිව්වා ඉස්සර සිතාර් වාදනය කරා. සිතාර් වාදනයේට ආසයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ සිතාර් වාදනය කරා නම් ඔබ සිතාර් වාදනය කරනකොට සිතාරේ තත් ඕනෑවට වැඩිය තද කරලා හිර කරොත් මිහිරි සොරයක් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙමනම් බෑ කිව්වා. එහෙනම් ඕනෑවට වැඩිය තත් ලිහිල් කරලා බුරුල් කරලා තිබ්බොත් ඒත් බෑ කිව්වා. එහෙනම් කොහොමද ඇහුවා වාදනය කරේ? ස්වාමීනි වැඩිපුර තද කරන්නේ නැතුව බුරුල් කරන්නෙත් නැතුව සුසර කරලා අවශ්‍ය ප්‍රමාණයට මිහිරි හඬක් එන විදිහට සුසර කරලා තත් ටික තියාගත් එහෙමයි. බුදුහාඳුරු කියනවා සෝන ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය විදිහමයි කිය. ඕනෑවට වැඩිය වීරිය වැඩි වෙච්ච ගමන් හිත උද්දච්චයට යන කලබලි වැඩි. අපි කියන හදිසියට මොකුත් කරගන්න බෑ කියලා කලබලයි. කොහොම හරි කරන කොහොම හරි නිවන් දකින්න කොහොම හරි නිවන් දකින්න කියලා පුදුම කලබලයක්. හිත විසිරෙන උද්දච්චයට යන. ඊළඟට වීරිය අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? කුසීතකමට කම්මැලිකමට නිදිමතට අලසකමට වීරිය අඩු වෙච්ච ගමන් වෙන්නේ හේම නින්දට වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සෝන දැඩි වීරියකුත් නැතුව ඕනෑවට වැඩි අඩු වීරියකුත් නැතුව ඔබ අවශ්‍ය ප්‍රමාණයට වීරිය තියාගෙන භාවනා නිමිත්ත හිත පිහිටවන්න කි. අන්න අවවාදේ ලැබුණා. සෝන හාමුදුරුවෝ ඒ ඔස්සේ භාවනා කරා. ටික දවසකින් හිත එකඟ වුණා. ධර්මාවබෝධය ලබලා රහත් වුණා. මේ බුද්ධ ශාසනය තුල වීරිය ආරම්භක වීරිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. නමුත් ඔබ හිතන්න මේ දේශනාවෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි 80 මහා ශ්‍රාවකයන්ට අයිති කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන කියන 80 මහා ශ්‍රාවක තනතුරක් ලබන්න. එච්චර සසරේ 80 මහා ශ්‍රාවක තනතුරක් ලබලා රහත් වෙන්න පින තිබ්බ කෙනාටත් සිවුරු අරින්න හිතුන්නේ නැද්ද? මේක කරගන්න බෑ කියලා සිවුරු ඇල්ල යන්න හිතුවා. බුදුහාඳුරු පිහිට වුණා. ඒ නිසා සසරේ මාර්ගඵල ලබන්න නිවන් දකින්න පින තිබ්බත් මොකක් හරි කර්මයකට සමහර වෙලාවට බෑ කියලා හිතෙන්න පුළුවන්. මේක හරියන්නේ නෑ එපා කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි හැටි. සමහර කාලේ දැන් හොඳට භාවනා කරන අය ඉන්නවා. සමහර කාලවලට ඒ අයටම හිතෙනවා මේක කරන්න බෑ. බෑ මේ හරියන්නේ නෑ. ඔය මොකුත් හරියන්නේ නෑ කියලා පොතක් කියවන්න හිතෙන්නේ නෑ. බණක් අහන්න හිතෙන්නේ නෑ. භාවනාවක් කරන්න. ඒක ධර්මයේ කියන අරතිය කියලා. කුසල් වලට තියෙන අකමැත්ත ඇති වෙන සමහර කාලවලට. එතකොට කොහොම හරි නෑ මම මේක කරනවා මට වෙන විකල්පයක් නෑ. බුදුහාඳුර පෙන්නන මරණ සතිය වඩන්න කියලා. මරණය සිහි කිරීමමයි කියනවා ධර්මාවබෝධයට අප්‍රමාදී භාවය ඇති කරගන්න තියෙන භාවනාව. එහෙම තමයි ධර්මය අල්ලගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් ඔය එහෙම වෙන්නේ ඇයි? සසරේ පින ගොඩක් බලවත්. සුඛාපටිපද. සැප සහිත මාර්ගය. හැබැයි අර ප්‍රඥාව පැත්ත අඩුවෙන් වඩලා තියෙනවා.
ඒ නිසා තමයි නිවන් දකින්න ගියාම ලොකු උත්සාහයක් ගන්න වෙනවා නුවණ ඇති කරගන්න. ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවා තව කොටසක් ඉන්නවා ප්‍රඥාව පැත්ත හොඳට වඩනවා. හැබැයි පින් කරන්න. එහෙම අයත් නැද්ද? පිනට කරහන ඔය පින් කරලා වැඩක් නෑ. ඕවට සංසාරෙ දික් වෙනවා. ඔය උඹලා මල් පූජා කර කර ඕවා කරලා හරියනවද? මේ භාවනා කරන්නේ නැද්ද? කොහොමයි නැද්ද අපි අතරේ? ඉන්නවා. ඔය බුදුන් ඇඳලා මල් පූජා කරලා ඔය බුද්ධ පූජාවල් තියලා ඕවෙන් කොහොමද නිවන් දැක්කේ? ඕවා කරලා හරියන්නේ නැහැ. භාවනා කරන්න කී ඉන්නේ. පිනක් කරන්නේ. අපි හිතමු යා ඇත්තටම භාවනාම කරා කියලා හිතමු. එයා හරියට භාවනා කරපු කෙනෙක්. හැබැයි යා අර වගේ පින්කම් වලට කැමති නැහැ. භාවනාවෙමයි හිටියේ කියලා. එයා නිවන් දකින්න ගියාම යාට ලැබෙන මාර්ගය දුක්ඛාපටිපද. දුක් සහිත මාර්ගයක්. ඇයි සසරේ පින නැහැ. පින් කරලා නැහැ. නිවන් දකින්න ගියාම බොහෝම දුක් සහිත මාර්ගය. හැබැයි බණපදයක් ඇහුවත් ඇති. කිප්පා විඤ්ඤා සැනින් අවබෝධ කරන්න පුළුවන් සසර නුවණ වඩලා. ප්‍රඥාව තියෙනවා. හැබැයි ධර්ම අවබෝධයට තියෙන අන්ත දුක් විඳගෙන යන්න තියෙන මාර්ගය. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල සමහර ශ්‍රාවක චරිත ගත්තහම දැන් සුනීත සෝපාකලත් මාර්ගඵල ලැබුව රහත් වුණා තමයි. හැබැයි කොච්චර දුක් විඳදනේ. අසුචි කදවල් කරගහගෙන මිනිස්සුන්ගෙන් නින්දා අපහාස විඳගෙන බැනුම් අහගෙන මහා දුක් ගැහැට විඳගෙන දුක් සහිත ජීවිත. බුදුහාඳුරු පිහිට වුණා ධර්මය අවබෝධ කරා තමයි. ඒ නිසා මතක තියාගන්න සසරේ නිවන් දකින්න යන ගමනේ දැන් පැවිදි වුණත් බුදුහාඳුරු පෙන්නනවා සසරේ පින් කරගත්ත කෙනාට සිව්පසේ ටික ලැබෙනවා. කොහොම හරි හොඳ දාන ටික මොන ක්‍රමෙන් හරි දාන ටික ලැබෙනවා. සීවලි හාඳුරන්ට කැලේක හිටියා. දේවතාවරු මිනිස් වේසෙන් විමාන මවාගෙන දන් දෙනවා කිය. ඇයි සසර පින. ඊළඟට ලෙඩක් දුකක් හැදුනොත් හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා. කවුරු හරි ඉන්නවා බේත් ටික අරන් දෙන්න එක්කන් ගිහිල්ලා හරි. උදව්වට උපකාරයට කවුරු හරි පිහිටට ඉන්නවා ජීවිතේ. හොඳ සිවුරු පිරිකර ලැබෙනවා. ඇයි සසර පින. කුටි සෙනසුන් ආරාම මිනිස්සු හදලා පූජා කරනවා. පැවිද්දෙකුට අවශ්‍ය චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස. ඒ සිව්පසේ උපරිමෙන්ම ලැබෙනවා කියනවා සසර පින් කරපු කෙනාට. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වුවා සසර පින් කරගත්තේ නැති කෙනාට නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණත් පිණ්ඩපාත ගියත් දාන ටික ලැබෙන්නේ නැහැ කිව්ව හරියට. කුටියක හිටියත් මොකක් හරි ප්‍රශ්නයක්. කොහොම හරි දුක් විඳලා කුටියක් හදාගත්තත් ගහක් හරි ඕකට කඩාගෙන වැටෙනවා. මොකක් හරි අහක යන එක්කෝ ස්වභාවික විපතක් හරි ගලක් හරි පෙරලිලා එනවා. මොනවා හරි කරදරයක්. එක්කෝ සත්තුන්ගෙන් කරදර. බණ භාවනාවක් කරගන්න බෑ. මොනවා හරි ප්‍රශ්න. එක්කෝ ලෙඩ දුක් කවුරුත් නැහැ බේත් ටිකක් අරන් දෙන්න අන්ත අසරණයි. ඊළඟට හරියට සිවුරක් නැහැ. ඔය විසි කරලා දාලා ඉස්සර පාංශකුල සිවුරුනේ ගොඩක් තිබ්බේ. විසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන ඇවිල්ලා බොහෝම අමාරුවේ සිවුරක් හදාගෙන පටලගෙන ඒකෙන් තමයි කොහොම හරි විලිවසා ගන්න සිවුරක් හදාගන්නේ. ඒකත් හරියට නෑ සමහර දැන් අද වගේ නෙමෙයි ඉස්සර. සමහර ඒ සිවුරු වලට රෙදි කෑලි එක එක රෙදි කෑලි එක જાතිය නෙමෙයි. මොකද ඔක්කොම විසි කරලා දාලා තියෙන පාංශකුල කියන්නේ මේ මිනි විතරක් ඔතපු යන්නේ විසි කරපු කියන අර්ථය. අතහැරලා දාපු. වැඩිපුර ඉතින් සොහොන් වල තමයි අතහැරලා දාන්නේ. ඒවා තියෙන. එහෙම නැත්නම් ඔය විසි කරලා දාලා රෙදි කෑලි කාණු වල කුණු බාක්කි වල තැන් තැන් වල විසි කරපු කෑලි අහුලගෙන ඇවිල්ලා ඒවෙන් තමයි කියන සිවුරකට අවශ්‍ය විදියට මහලා ඉතින් එක එක පාට එක එක වර්ණ හදලා පඳු ගහලා යන්තම් ඒවා දුර්වර්ණ කරලා හදාගන්න. එහෙම තමයි ඉතින් සිවුරක් හදාගත්තේ ඉස්සර. එතකොට සසර පින නැති කෙනාට පින අඩු කෙනාට පැවිදි ජීවිතේ සිව්පසේ ටික ලැබෙන්නේ නැහැ කිය. ඒ නිසා පින්වතුනි සංසාරේ නිවන් දකින්න ගියත් පිනත් අවශ්‍යයි. විදර්ශනා ප්‍රඥාවත් අවශ්‍යයි. භාවනා පැත්තක් තියෙන්න ඕන. පින් කරන්නත් ඕන. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නන මහණෙනි සමහරු ඉන්නවා පින් කරන්නෙත් නැහැ භාවනා කරන්නෙත් නැහැ. ওই දෙකම නැහැ. පිනටත් ගරහා කරන ඕවා කරලා කාටද හරි කියන. කරන භාවනාවකුත් නැහැ අන්තිමට. පිනුත් නැහැ භාවනත් නැහැ. එවැනි කෙනෙකුට සසරේ තියෙන්නේ දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා. සසරේ දුක් සහිත මාර්ගයක් එයාට යන්න තියෙන. බුදුවරු මුණ ගැහුණත්, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුණත් ධර්මාවබෝධයට තියෙන මාර්ගයත් බොහොම දුෂ්කරයි කියන අවබෝධය ලේසි නෑ කියන. දැන් වර ලෝසක මහරහතන් වහන්සේ ගැන අහලා ඇතින්නේ. කොච්චර කර්ම විපාකයක් පස්සෙන් ආවද කියලා පිණ්ඩපාති ගියත් දාන ටිකට පාත්‍රයට කවුරු හරි යමක් බෙදුවොත් වළඳන්න ගන්නකොට පිළුණු වෙලා.
කර්මය හැටි. උන්වහන්සේට යම් පාරක පිණ්ඩපාත වැඩියොත් ඒ පාරේ පිණ්ඩපාතයන් අනිත් අයටත් දාන ටික වර්ධිනවා කියලා. එච්චරකට නොලැබීමක් තිබුණා. පිරිනිවන් පාන දවසෙත් දාන එක වැළකුණා. භාවනා කරන්න වාඩි වුණත් එහෙම සිහිසුන් ඇදගෙන වැටෙනවා. ඉතින් කන්නේ ඇඟට පණ තියෙන්න බෑ. භාවනා කරන්න හරි සක්මන් කරනකොට එහෙම සක්මනේ ඇදගෙන වැටෙනවා කලන්තේ හැදිලා. අමාරුවෙන් බඩගාගෙන වගේ ගිහිල්ලා මඩ වතුර ටිකක් බීලා වාඩි වෙලා භාවනා කරනවා කියලා. එච්චර දුකක් විඳලා තමයි ධර්ම අවබෝධයට විශාල දුකක් විඳින්න වුණා. ඇයි සසරේ පිනත් අඩුයි, පින් කරලා නැහැ, අකුසල් බලවත් වැඩි. සසරේ නුවණ වඩලත් නැහැ. එතකොට මේවා අපේ පස්සෙන් එනවා. හැම වෙලේම මතක තියාගන්න අපිම වපුරපු දේවල් අපි මේ අස්වැන්න නෙලාගෙන යන ගමනක් මේ. අපි වපුරනකොට වැපිරුවට වැඩි අස්වැන්න ලැබෙනවද නැද්ද? දැන් නිකන් හිතන්න අඹ ගෙඩියක් පැල කරොත් එක අඹ ගෙඩියද හටගන්නේ අඹ ගහේ නෑ. අඹ ගෙඩි 100,000 ගණන් හට ගන්න අස්වැන්න. එක වී ඇටේ විසි කරාට පස්සේ වී කරල් පිටින් හටගන්න. ඒ වගේ තමයි අපි වපුරන දේට වැඩි අස්වැන්න වැඩි. යාදිසං වපතේ වීජං තාදිසං හරතේ පලං. යමක් වැපිරුවද ඒ අස්වැන්න තමයි කියන සංසාරේ නිල නිලා අපි මේ යන්නේ. අපිම සසරි වපුරපු දේවල් මේ නෙලාගෙන යන ගමන. මතක තියාගන්න එක දේශනාවක තියෙනවා එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් බෙලි කැපුම් කෑවා කියන. එක එළුවෙක්ගේ එක පාරයි බෙල්ල කැපුවේ. හැබැයි තමන් ඉපදී ආත්ම 500ක් සසරි බෙලි කැපුම් කෑවා කිය. කර්ම විපාක පස්සෙන් එනකොට සමහර ඒවට ධර්මය කියන්නේ අපරාපරිය වේදනී. නිවන් දකින්නකම් විපාක ලැබෙනවා කිය. සංසාරේ කර්ම හරි බලවත්. සමහර විපාක මහා පුදුම විදියට බලවත්. ඒ නිසා කර්ම විපාක එන්න පුළුවන් අපිට හිතාගන්න බැරි විදියට එන්න පුළුවන් සංසාරේ. ඒ නිසා ඒ වගේ වෙලාවට තව තවත් කර්ම රැස් කරගන්න නැතුව හිතන්න මේ මම කරපු කර්මයක්. දැන් අපි මේ බණ ඇහුවට ගෙවල් දොරවල් වල සමහර වෙලාවට ජීවත් වෙනකොට පවුල් පසුබිමේ ඉන්න තැන අසල්වැසියන්ගෙන් වෙන්න පුළුවන්, රසා කරන තැන වෙන්න පුළුවන්. මිනිස්සුන්ට ප්‍රශ්න තමයි ජීවිතේ. හැබැයි එතකොට හිතන්න මේ කවුරුත් කරපු දේවල් නෙමෙයි, මමම සසරේ වපුරපු දේවල්. ඒ නිසා දැන් ඔබ මට මේ ප්‍රශ්න මුන් එක්ක බෑ කියලා අපි කේන්ති ගත්තොත් අපි තවත් වපුර ගන්න. ඒ නිසා මේ ජීවිතේ අඬා හරි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පෙර කර්ම එනකොට විපාක එනකොට දුකයි. දුක් සහිත විඳවන්න වෙනවා. හැබැයි අඬා හරි සිල් රකින්න කියලා. අද හොඳ බීජ වපුර ගත්තොත් අනාගතේ හොඳ අස්වැන්න ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ නිසා අද හොඳ බීජ වපුරට සාධාරණ ලෝකයක් හොයන්න නැහැ. අපිට හිතෙනවනේ ඇයි මට මෙහෙම වුනේ? මම මෙච්චර මෙහෙම කරලා අපි මෙච්චර උදව් කරා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපි එහෙම හිතන්නේ නේ. ඒ නිසා හිතන් ලෝකේ සාධාරණ ලෝකයක් නෙමෙයි. රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් තුල පිහිටලා කෙලෙස් සහිත විඥානත් ඇති මිනිස්සු එක්ක අපි ජීවත් වෙන්නේ. මේ හැමෝම කෙලෙස් සහිතයි. මේ මාර්ගඵලලාභීන් පිරිච්ච සමාජයක ජීවත් වෙනව නෙමෙයි. ඒ නිසා ඊර්ෂ්‍යාව, වෛර, ක්‍රෝධ, කුහකකම් එවැනි සමාජයක අපි මේ ඊයේ පෙරේත තාත්තා කෙනෙක් මෙහි අඬාගෙන ආ උදේ රෙදි ටිකක් අරගෙන බෑග් එකක දාගෙන මං ඉන්න දවසක ඊට පස්සේ ඉතින් අනේ පව් වයසක මේ සීයා කෙනෙක් මට ඉතින් ඇවිල්ලා කිව්වා නෝන නැති වෙලා ගොඩක් කල් දුවලම 3 දෙනෙක් ඉන්නේ. බාල දුවට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දැන් තාත්තා දරුවෝ 3 දෙනා බලාගන්නේ තාත්තා. එහෙම වෙනවා. දැන් තාත්තා නෙමෙයි දැන් කෙලිම වැඩකාරයා මට්ටමේ ඉන්නේ. එතකොට තාත්තට සීල් ගන්න යන්නද? තාත්තා සීල් ගන්න ගියාම කවුද මේ ළමයි බලාගන්නේ කියලා. ඕනෝයි ගෙදරටලා බණක් අහගෙන ඉන්න තාත්තේ කියනවා. ඊට පස්සේ ඉතින් අනේ නතර වෙනවා. ඉතින් සතියක් විතර කියලා වදින්න නැති එක විතරයි කියවනේ මෙහෙම පිංකමක් තියෙනවා. මං ගිහින් එන්නම් පුතේ අරේ මේ කියලා බලමු කී ඉන්නවා. ඊළා එදාට කියනවලු මේ ගමනක් යන්න තියෙන තාත්තා මේ ළමයි බලාගෙන ඉන්න මේ කියලා කොහොම හරි ගෙදරින් යන. ඔහේ ඇවිදින්න යනවා කි. තාත්තට ළමයි දා. ඉතින් ඒ තාත්තා කියන දවසක් ඉතින් රේඩිය එකක් තියාගෙන අනේ රේඩියකට මල් පූජා කරලා බණ අහන්නේ කිව්වා. ඇයි ඉතින් වෙන යන්නේ නැහනේ බණක් අහගන්න. රේඩියකට මල් පූජා කරලා වඳිනවා කිව්වා. ඉතින් පොඩි බුදුගයක් හදාගෙන පොඩි බිත්ති අයිනේ බුදු පිළිමයක් තියාගෙන බුදුන් ඇඳගෙන ඉන්න. ඒ තාත්තා කියනවා
දවසක් මේ ඉතින් වැඩ ඇරලා එනකොට ඉතින් තාත්තා බණ දාගෙන බණ අහගෙන ඉඳලා අර පොඩි ළමයා පුටුවකින් වැටිලා ඔලුව වැදිලා. ආපු ගමන් ළමයා හරියට බලාගත්තේ නැහැ කියලා තාත්තට බැනලා රේඩියක උස්සලා පොලේ ගැහුවා කියලා. මේක තමයි තියෙන වදේ කියලා ගැහුවලු. කාටද? තාත්තට නෙමෙයි ගැහුවේ බුදු පිළිමෙට. මේක කිව්වේ බුදුහාඳුරන්ට. අර බුදු පිළිමේ ඇදගෙන වැටුණා හිස ගැලවිලා ගියා. බුදු පිළිමේ එහෙමම හිස ගැලවුණා කැඩලා වැටුණා. ඔන්න දුව ගැහුවේ බුදු පිළිමෙට ආයේ. ඊට පස්සේ රෙදි ටිකක් එළියට වීසි කළා මම වැඩකාරයෙක් හොයාගන්නම් කිව්වා. කියලා තාත්තව ගෙයින් එළියට දැම්මා. බෑග් එකේ රෙදි දෙක තුනක් දාගෙන අඬාගෙන උදේ මෙහෙට ආවා. ඔන්න මේ පවුල් වල වෙන දේවල් ඉතින්. හැබැයි ඒ තාත්තගේ තියෙන ගුණේ කියන්නේ ඒ තාත්තා ඇවිල්ලා ওই කතාව කියලා අඬලා ඊට පස්සේ මට කියනවා අනේ හාමුදුරනේ දුවට කරදරයක් වෙයි දන්නේ නැහැ කියලා. බුදු පිළිම කඩපු නිසා. මෛත්‍රී ඒක තමයි සසරේ හැටි. ඒ නිසා මතක තියාගන්න මේ සංසාරේ අපිට මේ හම්බෙන හැමෝම මේ අපේ හිතවත්කම් මත මුණ ගැහෙන අය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංසාරේ අපිට මුණ ගැහෙනවා ප්‍රියයන්. ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඊළඟට අපිට සසරේ මුණ ගැහෙනවා අප්‍රියයන්. ඒ අප්‍රියයන් සමග එකතු වීමත් දුකක්. තරහකාරයෝ හතුරු ඊරිසියාකාරයෝ වෛර පිරිමහන සංසාරේ හම්බෙනවා. එක එක ස්වරූපයෙන් මුණ ගැහෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන්නේ අකුසල් පිරිච්ච ලෝකෙක. කෙලෙස් බලවත් වෙච්ච දැන් ඉස්සර වගේනේ බුදුහාඳුරන්ගේ කාලයටත් වැඩිය දැන් දරුණුයි. බුදුහාඳුර පෙන්නා මහණෙනි ආවිස පිරිහිලා මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් පල්ලෙහාට පිරිහිලා එනකොට මිනිස්සු එළුව බල්ලෝ බලල්ලු තිරිසන්නු වගේ සත්තු වගේ වෙනවා කියලා. අද අපි ජීවත් වෙන්නේ සත්තු වගේ ලෝකෙක. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මයේ දියුණු කරගන්න අපිට ලෝකේ හදන්න පුළුවන් බෑ. කොහේ ලෝකේ හදන්නද? ලෝකයාම කෙලෙස් සහිත කෙලෙස් වලම සතුට හොයන කෙලෙස් තුල ජීවත් වෙන සතර ආපායේ මහගෙදර කරගත්ත ලෝකයක්. යන්තම් අපේ පිනකට අපිට බණපදයක් අහන්න ලැබෙනවා. ඒකෙන් බණ ටිකක් අහලා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගෙන ගැලවෙන්න උත්සාහයක් ගන්න. ඉතින් එහෙමනම් ඔබ හැමදෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.